ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැම කෙනෙක්ම නිවුස් ආටිකල් සීරීස් එකක් මම දාගෙන යන ගමන් ඉන්නේ. ඔයාට අද තෝරගෙන තියෙන 2021 ජූලි මාසයේ 16 වෙනිදා ෆ්‍රයිඩේ එහෙම නැත්නම් සිකුරාදා ඩේලි මිරර් පත්තරේ තියෙන ආටිකල් එකක්. මේක ඇවිල්ලා මුල පිටුවේ තිබ්බ දෙයක්. විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕන දේ තමයි මම මේ ආටිකල්ස් කියවන්නේ වෙන කිසිම අරමුණකින් නෙමෙයි. මම මේ පත්තරේ ආටිකල් එක සාමාන්‍යයෙන් දවසක එකක් දෙකක් කියවනවා. ඒ කියවනකොට මම ඒ වෙනුවෙන් වෙන් කරන ටයිම් එක මම හිතුවා මේක රෙකෝඩ් කරා නම් ඒකෙන් තව කෙනෙක් ඉගෙන ගනී කියලා මම මේක ඇතුළේදී කියලා දෙනවා. නිසා මේක මේ සබස්ක්‍රයිබ් කරන්න අවශ්‍ය නැහැ. ඔයා මේක කැමති අයට බලන්න පුළුවන්. මම මේක අප්ලෝඩ් කරලා තියෙනවා because I know that there are many people who like to learn through news articles. That is the reason for me to upload this as a video clip. දැන් ඒ වගේම මේක මේ ආටිකල් එක විදිහට මම තෝරගත්තේ මගේ හිත කම්පණයට ලක් වෙච්ච පුවතක්. ඉතින් ඒක නිසා ඔයා බලය ගිය සතියේ ඇයි මම ඊයේ දාපු එකෙත් මේ වගේ එකක් තමයි තිබ්බේ. මේ සම්බන්ධ මේ ඇවිල්ලා තියෙන ආටිකල් එකේ හෙඩින් එක ගත්තට පස්සේ අවුරුදු 13ක දැරියක් පියාද ඇතුළුව තවත් කණ්ඩායමක් එක්ක අපයෝජනයට ලක් කරපු සිද්ධියක්. ඉතින් මේක ඇවිල්ලා සමාජය තුල නොවිය යුතු දෙයක්. ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතු දෙයක්. ඒ වගේම හිතට ගොඩක් යම් කේන්තියක් වගේම වේදනාවක් දුකක් ඇති වෙන සිද්ධියක්. අපි බලමු මේ ආටිකල් එක මම පැහැදිලි කරලා දෙන්නම්. මේකේ තියෙන ටෙන්සස්, ඒ වගේම මේකේ තියෙන වැදගත් වචන, ඒ වගේම කොහොමද ආටිකල් එකක් කියවලා හරි සරලව තේරුම් ගන්න. ඒ වගේම පත්තර වලට අනන්‍ය වෙච්ච නීති මොනවද කියන එකත් ඔයාලට මම මේක ඇතුළේදී කියලා දෙන්න හදනවා. දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන ටික තමයි මේ ආටිකල් එකේ තියෙන්නේ. රයිට්. ඔයා කොලේකුයි පෑනකුයි ගන්න ඉගෙන ගන්න අය විතරක් සමේක යදීමක් නෑ කාටවත් මේක බලන්න කියලා ඕන අය විතරක් බලන්න බලලා අවශ්‍ය නම් ඉගෙන ගන්න නැත්නම් නිකන් ඉන්න. Sexual abuse of another teenage girl. දැන් මේ හෙඩින් එක දැක්කම ඔයාලට පේනවා sexual abuse කියලා කියන ලිංගික අපයෝජනය කියන එකනේ. නේ? ලිංගික අපයෝජනය. අන්න ඒ වගේ වචන කුටි කුටි ලියා ගන්න පුරුදු වෙන මම හැමදාමත් කියන දෙයක් තමයි words ලියන්න එපා. words ලියන්න ඕන අර blocks විදියට, කැබලි විදියට දෙක තුනක් එකතු කරලා. sexual කියන එක ලියලා වෙනම පාඩම් කරන්න එපා. sexual abuse කියන එක ලියලා පාඩම් කරගන්න. හරි? ලිංගික අපයෝජනය. ඒ වගේම of another teenage girl. ඔය කැලි තුනම ලියලා පාඩම් කරගන්න. another teenage girl කියලා කියන්නේ වෙනත් ටීනේජ් ගැහැණු ළමෙක්. ටීනේජ් කියලා කියන්නේ මොකද්ද? ඒකේ තේරුම තමයි අවුරුදු 13ක් 19ක් අතර වයස් සීමාවේ පසුවන ගැහැණු ළමෙක් කියන එක තමයි මේ ටීනේජ් කියන එකේ තේරුම. රයිට්? මේ 13 14 ඔයා දන්නවනේ ඒක නේද? අර ටීන් කියන අදහස ඒ නම්බර් එක අගට එන වයස් සීමාවේ පසුවන ගැහැණු ළමෙක්. ටීනේජ් ගර්ල්. දැන් අපිට මේ වගේම අහුණාන් පස්සේ මේකෙන් දැනුම දිනු කරගන්න මෙන්න මෙහෙමයි. දැන් another teenage girl කියලා මෙතන තියෙන්නේ. ඔයාලට කියන්න පුළුවන් another principal. Right? Another teacher, another friend, another relation. What එක දේවල් කියන්න පුළුවන්. වෙනත් කියන අදහස දාලා right? අපිට මේ පුවතෙන් ගන්න වචනයක් another teenage girl for including girl's father arrested. බලන්නකෝ. for කියන්නේ හතරක් කියන එක නේද? හතර දිනක්. including girl's father. including කියලා කියන මම මේ කොටු කරන කොටසේ තේරුම තමයි ඇතුළත්ව කියන එක. ඇතුළත්ව. කවුරු ඇතුළත්වද? girl's father. ගැහැණු ළමයාගේ තාත්තා. right? දැන් බලන්න girl's father. මොකක්ද ඒ කට්ටියට කරේ? arrested. අත්අඩංගුවට පත් කරා. අත්අඩංගුවට ගත්තා. එහෙනම් for including girl's father arrested. දැන් මේක ඇතුලේ ව්‍යාකරණ නිවැරදිද කියලා හොයන්න යන්න එපා. headline එකක් කියවද්දී. පුවත්පතක headline එකක් ගත්තොත්. එහෙම නැත්නම් පුවතක සිරස්තලයක් ගත්තොත් ඒක ලියන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි හැමෝටම තේරෙන ව්‍යාකරණ වලින් විනිර්මුක්ත එහෙම නැත්නම් මේ ව්‍යාකරණ වලින් බැහැර වෙච්ච හැමෝටම පේන සරල භාෂාවකින් ලියන්නේ. ඒ නිසා මේක ඇවිල්ලා ග්‍රැමර් හොයන්න යන්න එපා. headline එකක. එහෙම නැත්නම් මේ සිරස්තලයක. පැහැදිලිද? for including girls father arrested. ගැහැණු ළමයාගේ පියාද ඇතුළුව 4 දිනක් අත්අඩංගුවට ගැනේ. 6 more absconding. absconding කියලා කියන්නේ abscond කියලා කියන එකේ තේරුම තමයි මේ මම මේක ඇලොන්න highlight කරපු කොටසේ තේරුම විතරක්. ඔය කොටු කරපු කොටහේ තේරුම තමයි පලා යනවා කියන එක. එහෙම නැත්නම් සැඟවී සිටිනවා. දැන් අපරාධයක් කරාට පස්සේ abscond කරනවා ගොඩක් අය. ඒ කියන්නේ හැංගිලා ඉන්නවා ඉදිරිපත් නොවේ. දැන් මම මේකේ තේරුම ලියන්නම්. සැඟවී පලා යනවා කියලා මම මේ සිංහලෙන් ඔයාලට පේන ටයිප් කරන්නම්. සැඟවී මොකක් කරනවද? පලා යනවා. මගේ සිංහල ස්පෙලිං සමහර ඒවා වැරදිද? සැඟවී පලා යනවා. හරිද? එහෙනම් absconding 6 more absconding. තවත් 6 දෙනෙක් මේකට සම්බන්ධ සැඟවිලා පලා යනවලු. right? abscond කියන එකේ තේරුම තමයි සැඟවී පලා යනවා. අපි යන් ඉස්සරහට මේකේ තියෙන sub heading එක බලන්න තියෙනවා woman arrested. දැන් ගැහැණියක්වත් අත්අඩංගුවට අරන් තියෙනවා මොකටද? මේ කාන්තාවක් අත්අඩංගුවට අරන් ඉන්නවලු. woman arrested. හරි. මේකෙත් ව්‍යාකරණ වැරදි.
හරි ඔයා බලන්න ඕන woman arrested කිව්වම simple past tense එකෙන් ලියලා තියෙන්නේ මේක ලියන්න ඕන හරිනම් simple past tense එකේ passive voice වලින් ලියන්න ඕන මේ ලියලා තියෙන ව්‍යාකරණ වැරදි ඒ නිසා ඔයා ඉගෙන ගත්ත grammar සහ පත්තරවල භාවිතා වෙන ඉංග්‍රීසි අතරේ පොඩි වෙනසක් දැනෙන්න ගනීවි ඒක තේරුම් ගන්න ඕන මුලින්ම right එහෙනම් ලියන්න ඕන a woman was arrested කියලා ලියන්න වෙන්නේ හැබැයි පත්තරේ තියෙන අපිට කොහමද woman arrested ගැහණියක් අත්අඩංගුවට ගත්තා නිසා මේ ව්‍යාකරණ නොදන්නා නමුත් ඉංග්‍රීසි දන්නා ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට තමයි හෙඩ්ලයින් මේ පත්තරවල ආටිකල්ස් ගොඩක් වෙලාවට පෙළ ගැහෙන්නේ. හරි woman arrested ගැහණියක්ව අත්අඩංගුවට ගත්තා. මොකටද? on charges. දැන් ළමයි බලා ගන්න. ළමයි කියනවා පුරුද්දට. හරි ඕන කෙනෙක්. on charges. charges කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් charger එක කියලා හිතන්නේ ෆෝන් එක charge කරන එක. ඒ වගේ වුණාට මෙතන charges කියලා කියන්නේ චෝදනා. charges allegations කියලා අපි කියනවා චෝදනා වලට on charges. දැන් on කියන්නේ මත සම්බන්ධව. සම්බන්ධව එහෙනම් මොන සම්බන්ධවද on charges චෝදනා සම්බන්ධව මොකද්ද on charges කියන්නේ චෝදනා සම්බන්ධව on charges චෝදනා සම්බන්ධව හරි උඩ නෙමේ chargerේ උඩ නෙමේ on charges චෝදනා සම්බන්ධ මේ පොඩි දේවල් ෆන් එකකින් ඉගෙන ගන්න හරි of aiding දැන් of aid මම ඔක්කොම කියලා දෙන්නම් aid කියලා කියන්නේ උපකාර කරනවා කියන එක ආධාර කරනවා හරිද ඒඩ් එතකොට ඒඩ් කියන්නේ අප ආධාර කරනවා උපකාර කරනවා දැන් ඔයාලා තියෙන ෆස්ට් ඒඩ් ප්‍රථමාධාර නේද ෆස්ට් ඒඩ් බොක්ස් එක කියන්නේ මොකටද ප්‍රථමාධාර පෙට්ටිය ෆස්ට් ඒඩ් බොක්ස් ප්‍රථමාධාර පෙට්ටිය අර තුවාල වුණාම එම කැපුණාම බෙහෙත් දාන්නේ අන්න ඒකටනේ දැන් මේ ඒඩ් කියන වචනේ තේරුම තමයි ආධාර කරනවා රයිට් කියන එක මේ ඒඩින් කියලා කියන්නේ ආධාර කිරීම හරිද ඒඩින් ආධාර කිරීම පැහැදිලිද ආධාර කිරීම ඒ වගේම සහ abet abet කියලා කියන්නේ මම ඔන්නේ කොටු කරනකොට හේ තේරුම තමයි මේ ඉස්සෙල්ලා කියන්නේ හරිද abet කරනවා කියලා කියන්නේ මොකද්ද අනුබල දෙනවා ඉංග්‍රීසි වල දෙන හරි වැදගත් දෙයක් තව අපරාධයක් කරන්න කාට හරි අපි අනුබල දෙනවා සිංහලේ මේ අනුබල දෙනවා කියන එකට තේරු කරන්න කියන්නේ අපි ඉංග්‍රීසි වලින් abet කියලා abet එතකොට abetting කියලා තමයි මේ ing දැම්මම එන්නේ තව ටී එකක් එකතු වෙලා තමයි ing දාන්නේ එතකොට අනුබල දීම abetting කියන එකේ සම්පූර්ණ තේරුම මොකද්ද අනුබල දීම හරි abet කියන්නේ අනුබල දෙනවා abetting කියලා කියන්නේ අනුබල දීම ඔයාට මේ ලෙසන් එක හොඳයි නම් ඔයා තව කෙනෙක්ගේ දැනුම පෝෂණය කිරීම වෙනුවෙන් එයාට කියන්න මේ ලෙසන් එක මේක මේ විදිහට බලන්න බලලා ඉගෙන ගන්න ඕනයි ඉගෙන ගන්න කියලා හරි රහසෙන් කරගන්න යන්න එපා කිසිම දෙයක් abetting the crime කියලා කියන්නේ අපරාධය crime crime කියලා කියන්නේ අපරාධය එහෙනම් මම මේකේ තේරුම කියන්නම් women arrested on charges of aiding and abetting the crime දැන් මම මේ කියවන වගේ ඔයත් ගෙදරදී මේක කියවන්න පුරුදු වෙන්න right women arrested on charges of aiding and abetting the crime අපරාධයට ආධාර සහ අනුබල දීමේ චෝදනා මත ගැහණියක අත්අඩංගුවට ගැනේ right ගන්නල්ලාදී ඕන එක ගත්තා ඕන දෙයක් කියන්න පුළුවන් right මේක ඇවිල්ලා ව්‍යාකරණානුකූලව මේ sentence එක වැරදි just remember that but you will see this on the paper අපි යන් ඊළඟට දැන් ඔයාලා මේකෙන් ඉගෙන ගන්න ඕනේ මේ abet කියන word එක අද පුළුවන් වෙන්න ඕනේ මේක හරිද aid කියන්නේ මොකද්ද එහෙනම් abet කියන එක මේකයි abetting කියන්නේ මේකයි crime කියන්නේ මොකද්ද ඒව ඉගෙන ගන්න ඕන අපරාධය charges on charges චෝදනා මත right දැන් මම ඕන්න මේ on charges කියන එක දාලා ඔයා මට සමහර මට වෙන මැසේජ් කරලා දෙන්න මේ විදිහට කරන එක හොඳයි කියලා මම ලියනවා මෙහෙම මම ඉංග්‍රීසි වලින් සෙන්ටෙන්ස් එකක් ලියනවා මෙතන ඔයාට මේ on charges කියන එක දාලා right he removed the lady ඔහු removed the lady ඔහු remove කරා කාන්තාව කාවද කාන්තාව ඔහු කාන්තාව ඉවත් කළා on charges of stealing money මුදල් හොරකම් කිරීමේ චෝදනාව මත පැහැදිලිද අපි හිතමු as an example කවුරු වැඩ කරනවා ඔෆිස් එකේ බොස් එයාව අයින් කරනවා එතකොට අපි කියනවා මෙහෙම ඔහු ඇයව අයින් කරා මුදල් හොරකම් කිරීමේ චෝදනාව මත
on charges of stealing them. මම කරන වැඩක් තමයි මේ වගේ නිවුස් ආටිකල් එක හම්බෙන වචනයක් අපිට හම්බ වුණාම හරිද මේකම කියන්න ඕනේ නැහැ. එතකොට මම මේක මම කිව්වා මට ඕනේ ඔයාගේ දැනුමත් මගේ දැනුම වගේ වෙන්න. ඒ වගේම මට වඩා වැඩි වෙන්න මට ඕනේ වෙන්නේ. හරිද මම විතරක් පොර කියලා එකක් නැහැ. හරි මට වඩා දන්න අය ඕන තරම් ඉන්නවනේ. ඉතින් මට ඕනේ තව කෙනෙක් ඉස්සරහට යන්න. අවංක හැංගීම මේ කියන්නේ. එතකොට මේ on charges මම කරන වේ දේවල් මම කියන්නේ ඒකයි. හරි මේ සල්ලි වලට නෙවෙයි මේක කරන්නේ. on charges කියන එක හම්බ වුණා මම ඒක දාලා වෙන තැනක තව sentences හදනවා 10ක් 15ක්. වෙනම කොළ අරගෙන හදනවා පටපට ගාලා. දැන් උනත් එහෙම කරනවා. හරි. එතකොට ඒකෙන් තමයි knowledge එක අප් වෙන්නේ. නැතුව ඕක කොළවල ලිව්වත් ඕක නැති වෙනවා පස්සේ. බලන්න ඊළඟට. 10 men have sexually exploited. දැන් ඔය බලන්න මේ sentence එක කොච්චර භයංකර එකක්ද කියලා. එතන භයානක sentence එකක්. 10 men have sexually exploited a 13-year-old girl from Navalapitiya, and the police arrested 4 of them, including the girl's father on Tuesday. Police spokesman STIG Ajit Rohana said. දැන් ඕක ඉවර වෙන්නේ මෙන්න මේ යටින්මනේ said. ඕක තනි sentence එකක් විදිහට තියෙන්නේ. දැන් මම මගෙන් කවුරු හරි අහලා තිබ්බා ඔය දිගට තියෙන එකක තේරුම අල්ල ගන්න හැටි කියලා දෙන්න කියලා. මම මේ කතාවත් මේකෙදි කියනවා. පත්තරයක් කියවද්දි දිග sentences හම්බ වෙන්නේ. හරියට සරලව ගත්තොත් අම්මා කිව්වා තාත්තා ගෙදර ගියා. ඒ වගේ පොඩි පොඩි ඒවා නෙමෙයිනේ. නේ? එතකොට අපි ඒ වගේ right. එතකොට ඒ වගේ ලොකු ඒවායේ තේරුම පාද ගන්න හැටි මම කියන්නම්. මම ඒකට පාවිච්චි කරන highlight එකක් ඔයාලට කියලා දෙන්න මේක. දැන් මේ 10 men have 10 men have sexually exploited. දැන් මේ 10 men කියන වචනේ ගත්තට පස්සේ පිරිමි හරි men කියන්නේ මෙතන මේ පිරිමි මිනිස්සු 10 දෙනෙක්. මිනිස්සු 10 දෙනෙක්. හරි. එතකොට මේක ඇවිල්ලා plural මේ subject එකනේ. අන්න ඒ නිසා තමයි have කියන වචනේ යොදලා තියෙන්නේ. මේක plural නිසා තමයි has නොදා have දාලා තියෙන්නේ. හරිද? ඔයාලා මම මේ ඉතල ගහලා පෙන්නනවා. Sexually exploited. දැන් exploit කියන වචනය මම මේ ඉතලේ පෙන්නලා තියෙන්නේ. exploit කියන වචනේ තේරුම තමයි හරි exploit. අග තියෙන e අකුර d අකුර නැතුව exploit exploit කියලා කියන්නේ අයුතු ප්‍රයෝජන ගන්නවා කියන ක්‍රියාපදේ. දැන් එකපාරට කවුරු හෙව්වොත් ඉංග්‍රීසියෙන් කොහොමද අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ? exploit. හරි. exploit. මේකේ දාලා තියෙනවා ed අකට. හොඳට අහගන්න. මෙහෙම ed දැම්මට පස්සේ වෙන්නේ මේ verb එකේ v3 ස්වරූපය තමයි හැදෙන්නේ මේ. පැහැදිලිද? 10 men කියන එක subject එක. exploited කියන එක ඇවිල්ලා verb එකේ v3 ස්වරූපය have සමගම ඔය sexually කියන වචනේ වාට පේන අග ly වලින් ඉවර වෙලා තියෙනවා. මේ වචනයක් ඇත වචනයක් කියලා හිතන්න එපා. sexual කියලා කියන වචනේ ඇවිල්ලා විද්‍යාත්මක scientific word එකක්. හරි? මේ එතකොට මේ sexually කියලා කියන එක ඇවිල්ලා ly වලින් ඉවර වෙන එකක්. ඔයා දන්නා මේ සාමාන්‍යයෙන් ly වලින් ඉවර වෙනවා verb එකකට පෙරේදින ඒවට අපි කියනවා මේ adverbs. මොනවද? adverbs. නැත්නම් ක්‍රියා විශේෂණ. මේ exploited කරලා තියෙන්නේ කොහොමද? sexually, right? ලිංගිකම තමයි අයිති ප්‍රයෝජන අරන් තියෙන්නේ. එතකොට adverb එකක් තියෙනවා. මොකක්ද adverb එක? sexually කියන එක. exploited කියන එක ඇවිල්ලා ක්‍රියාපදේ v3 එක. ඔයා දැන් මෙන්න මෙතනට වෙනකන් ගත්තොත් ඔය පළවෙනි උඩ පේලියේ තියෙන කොටහ විතරක් ගත්තොත් ඇවිල්ලා මේක මොකද්ද? present perfect tense එකේ active voice sentence එකක්. අඳුර ගන්නවා ඉගෙන ගත්තොත් tense එකක් මොනවා හරි තියෙනවා නම් මේක ඇවිල්ලා present perfect tense. කොහොමද හේතුව? subject තියෙනවා has එක හරි have හරි දෙකෙන් එකක් එක්ක ක්‍රියාපදයක v3 version එක දාලා තියෙනවා. ආන්න එතකොට අපි මේකට කියනවා මේක present perfect tense එකේ active voice එකක්. right 10 men තමයි මේ වැඩේ කරලා තින්නේ. පිරිමි 10ක් එකතු වෙලා. ඒක කතයි දෙකින් එක වෙනම කතාවක්. හරි. මේ ලංකාව ඇතුලේ capital punishment එක. එහෙම නැත්නම් capital punishment කියලා කියන්නේ මරණ දඬුවම. හරි. hang to death. එල්ලා මරණය. එල්ලලා මරීම. hang to death. හරි. ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවන තාක්කල් මේ වගේ දේවල් වේවි. ඒක තමයි හැටි. මේක පැටර්න් එකක් වෙලා තියෙන්නේ දැන්. නිසා ඔයාලා ගෙවල් වල ළමයි ඉන්නවනේ අනිවාර්යයෙන් පරිස්සම් කරගන්න ඕනේ මේ වගේ ගෘහස්තව තමයි මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා පොඩක් කියන්න. බලමු. exploit මොකක්ද? අයුතු ප්‍රයෝජන ගන්නවා. හරි. a 13-year-old girl from Navalapitiya. නාවලපිටියේ පදිංචි. මම මේ from කියන එකට මෙතන දෙනවා නිකන් මේ පදිංචි. නාවලපිටියේ වාසය කරන 13 හැවිරිදි ගැහණු දැරියකට. හරි. ඒ and කියන එකෙන් කියන්නේ අයමන් එසේම කියන අදහස. ඒ වගේම. එහෙම නැත්නම් තවද. පැහැදිලිද? හිතින් ආදේශ කරගන්න තවද. the police arrested. තවද පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මේක හරි.
the police arrested. ඔයා දන්නවා මේ police කියන එක සාමාන්‍ය ඉංග්‍රීසි වල police කියන වචනය බහුවචන පදයක්, නිත්‍ය බහුවචන පදයක් විදිහට සලකන්නේ. හරි? හොඳට මතක තියාගන්න. police කියන වචනේ ඇහුවොත් is the are දාන්නේ කියලා හරි? do the does දාන්න ඇහුවොත් do. has the have the කියලා ඇහුවොත් දාන්නේ have. ඇයි ඒ? police කියන වචනේ අනිවාර්යෙන් plural වචනයක්. the police arrested. පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා කාවද? 4 of them. මම මෙතන චුට්ටකට නවත්තනවා. ඔවුන්ගෙන් 4 දෙනෙක්. 4 of them. දැන් 10 දෙනෙක් නෙමෙයි මේ නරක සිදුවීමට, මේ අපරාධයට, මේ ක්‍රයිම් එකනේ සම්බන්ධ. මේ 10න් 4ක්. 4 of them. ඔවුන් 4 දෙනෙක්. ඔවුන්ගෙන් 4ක්. 4 of them කියන්නේ ඔවුන්ගෙන් 4ක්. දැන් ඔයා හිතන්න තනියම 3 of them කිව්වනම් කීයද? ඔවුන්ගෙන් 3ක්. 2 of them කිව්වනම් ඔවුන්ගෙන් දෙන්නෙක්. right? 1 of them කිව්වනම් ඔවුන්ගෙන් එක්කෙනෙක්. පැහැදිලිද? පැහැදිලි? 20 of them කිව්වනම් ඔවුන්ගෙන් 20ක්. මෙතනට අදාළ කරගන්න මෙතන 10යි ඉන්නේ. මම කියන 9 of them ඔවුන්ගෙන් 9ක්. අන්න එහෙම හුරු වෙන්න. පොලිසියෙන් අත්අඩංගුවට ගත්තලු 4 of them. දැන් මේ කොටු කරපු කොටස ගත්තොත් මේ the police කියන එක ඇවිල්ලා subject එක වාක්‍යනේ. arrested කියන එක ඇවිල්ලා verb එක. මොන tense එකෙන් තියෙන්නේ? simple past tense එකේ. එහෙනම් මේ 4 of them කියන එක ඇවිල්ලා object එක මේ sentence එකේ තියෙන. ඔයා අඳුර ගන්න ඕන මේ ඔබ ඉගෙන ගන්නා ලද කොහේදී හරි ඉස්කෝලේදී හරි ක්ලාස් එකක හරි කොහේ හරි ඉගෙන ගත්ත simple past tense එකෙන් තමයි මේක ලියලා තියෙන්නේ. අර සාමාන්‍ය ලියන්නේ අම්මා බත් ඉව්වා, තාත්තා කොළඹ ගියා, මම ඉස්කෝලේ ගියා. ආන් මේ වගේ sentences ලියන simple past tense එකෙන් තමයි මේ ලියලා තියෙන්නේ මේකත්. එහෙනම් මේ examples එකතු කරන්න ඔයා එදිනදා ජීවිතයේ පත්තර වලින් හම්බ වෙන භාෂාව. ඒවා තමයි use කරන භාෂාව. හරි? පොතේ ඉගෙන ගන්න උදාහරණ ලියන භාෂාව නෙමෙයි. පත්‍රවල හම්බ වෙන ලැන්ග්වේජ් එක අවිල්ලා මේ සමාජයේ නිතරම භාවිතා වෙන එක. එතකොට තමයි ඉංග්‍රීසි කොච්චර ඒකක් තිබ්බත් A levels වලට O levels වලට සමහරවල් කතා කරන්න බැරි. මොකද ප්‍රධාන වචන දන්නේ නැහැ නේද? ගොඩක් දෙනෙක්ට බැරි වෙනවා ඒක. සාධාරණ හේතුවක් ඒක. මොකද මේ පත්තර කියවන්නේ නැති එක. The police arrested 4 of them. ඔවුන්ගේ 4 දෙනෙක් පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. දැන් ඒ වගේම තියෙනවා including the father. නේද? including the girl's father. girls මට පේනවා ගෑනු ළමයා කියලා ලියලා උඩුකමාවක් දාලා S එකක් තියෙනවා. එතකොට girl කියන්නේ නම් ගෑනු ළමයා. ගොඩක් දෙනෙක් මේක දන්නවා. S එක දැම්මට පස්සේ මොකද වෙන්නේ? උඩුකමාවකුත් එක්ක ගෑනු ළමයාගේ වෙනවා. හරිද? එහෙනම් ගෑනු ළමයාගේ තාත්තාද ඇතුළත්ව 4 දෙනෙක් ඔවුන්ගෙන් 4 දෙනෙක් ඇල්ලුවලු. කවද්ද ඇල්ලුවේ? on Tuesday, right? එහෙනම් කවද්ද ඇල්ලලා තින්නේ? අඟහරුවාදා අත්අඩංගුවට ගත්තලු ගෑනු ළමයාගේ පියාද ඇතුළුව 4 දෙනෙක්. කවුද මේ කිව්වේ? police spokesman කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඔන්න එහෙනම් police spokesman කියලා කියන කාටද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක. මේක නිතරම ඇහෙන වචනයක්. ඔයාලට පුළුවන් මතක තියාගන්න. police spokesman, police මාධ්‍ය ප්‍රකාශක. right? police spokesman. බ්‍රේක් ගන්න ඕන මේ කියද්දි. police spokesman, police මාධ්‍ය ප්‍රකාශක. ඒ වගේම ලස්සන අකුරු හතරක් තියෙනවා. SDIG මොකක්ද මේ කියන්නේ? senior deputy inspector of general. senior deputy inspector general. yes. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කියන එක තමයි මේකේ තේරුම. SDIG කියන්නේ කෙටි කරපු වචනයක්. senior S අකුරෙන්, D අකුරෙන් කියන්නේ deputy, DEPUTY, DPUT කියන්නේ උප කියන එක, නියෝජ්‍ය කියන එක. inspector general කියන්නේ පොලිස්පති කියන එක, IG. එහෙනම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. දැන් බලමු අපි තේරුම. මම මේක ඊතල ගහන්නම්. එහෙම යන්නේ. හරි. බලන්න යට ඉඳන්. මෙතන පටන් ගන්න. හරි. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ මොකද්ද කළේ? හරි. මම මෙහෙම යට ඉඳන් උඩට යන්න හදන්නේ. අඟහරුවාදා දිනේ Tuesday, right? ගැහැණු ළමයාගේ පියාද ඇතුළුව හරි. ඔවුන්ගෙන් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. හරි. මිනිසුන් 10 දෙනෙකු, පිරිමි 10 දෙනෙකු නාවල පිටියේ පදිංචි 13 හැවිරිදි දැරියක ලිංගික වශයෙන් එක්ස්ප්ලොයිට් කරලා තිනවා. ඒ කියන්නේ මේ අයුතු ප්‍රයෝජන ගෙන තියෙනවා, අරගෙන තිබේ. සරලව විදිහට තේරුම හිතාගන්න. සිංහලට මේක ට්‍රාන්ස්ලේට් කරලා ලියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ඔළුවට මේක අයිඩියා එක ගන්න. මිනිස්සු 10 දෙනෙක් ළමයෙක්ව අපයෝජනය කරලා තියෙනවා නාවල පිටිය අවුරුදු 13යි. ඉතින් මේ සිද්ධියේදී තාත්තද ඇතුළත්ව 4 දෙනෙක් දැනට අල්ලලා තිනවා. පොලිස් ස්පෝක්ස් මේ මාධ්‍ය ප්‍රකාශක SDIG අජිත් රෝහණ කිව්වා.
That's the reason. That's the meaning, right? So you have to understand the main point of the article. He said the girl was abused. The girl was abused. The මෙතන sentence එකක් තියෙනවා. The girl was abused කියලා. මම ඒක කොටු කරන්නම්. මේක ඇවිල්ලා මම ඔයාගෙන් අහුවත් අපර තුනක් දෙන්න. right? මොකද්ද tense එක කියලා මේ? පුළුවන් නම් කාටද කියන්න පුළුවන්. The girl was abused. මේ කැලේ විතරක් දීලා කියනවා. මොකද්ද මේකයි තියෙන tense එක මොකද්ද active ද passive ද කියලා. මේක passive voice. ඇයි එහෙම කියන්නේ? The girl තමයි. ගැහැණු ළමයාට තමයි මේ ඛේද ජනක සිද්ධියට මුහුණ දෙන්න උනේ. The girl was abused. abuse abuse කියලා කියන්නේ අපයෝජනය කරනවා කියන ක්‍රියාපදේ. මේක ඇවිල්ලා මේ sexual abuse සම්බන්ධයෙන් විතරක් නෙමෙයි. අපි හිතමු ළමයෙක්ගේ කන මිරිකන එක පවා. එහෙම නැත්නම් තව කෙනෙක්ට හිංසා කිරීම පවා abuse කිරීමක්. ඒක මේ ඒක human rights violation එකක්, මානව හිමිකම් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. The girl was abused. ගැහැණු ළමයාව අපයෝජනය කළා. right? ඔහු කිව්වා ගැහැණු ළමයාව අපයෝජනය කළේ on several occasions. අවස්ථා කීපයකදී. on several occasions. දැන් ඔයාලා හොඳට දෙයක් ඉගෙන ගන්න. on several occasions කියලා වචනයක් තියෙනවා. set එකක් තියෙනවා. අවස්ථා කීපයකදී. right? occasions කියලා කියන්නේ අවස්ථා කියන එක. occasions අවස්ථා. එහෙනම් on several occasions කියන්නේ අවස්ථා කීපයකදී. and investigations ඒ වගේම and කියන්නේ මොකද? එසේම investigations කියලා කියන්නේ පරීක්ෂණ. දැන් මේ පොලිසියෙන් දියත් කරනවනේ. කරාලා හැමිලා එකතු වෙලා අපි කතා කරලා හිත අල්ලමු. එහෙම කතා වෙනවනේ. නේද? එහෙම අල්ලන්නේ නැහැ ලංකාවේ. එහෙම අල්ලන්නේ නැහැ. පොඩි ගාස්තුවක් ගෙවලා පනින්න පුළුවන්. පොඩි මිනිස්සු ඇල්ලුවට ලංකාවේ නීතිය අනුව සාමාන්‍යයෙන් ලොකු මිනිස්සුන්ට අත තියන්නේ නැහැ. ඒකනේ අර කියලා තියෙන නීතිය වනාහි මකුළු දෙලක කියලා. හරි කුඩා සතුන් මෙහි පැටලෙනවා, ලොකු සත්තු එකත් කඩාගෙන ඒ ඉන්න සතුත් කාලම යනවා. හරි? political science වලට එහෙම එකක් තියෙනවනේ. right? and investigations are underway. දැන් මම ඔයාලට පෙන්නන මේ වැදගත් එකක් තියෙනවා. investigations are underway. right? investigations කියන්නේ පරීක්ෂණනේ. underway. දැන් under කියන්නේ නම් යට වේ කියන්නේ පාර වගේ ඒ වගේ එකක්ද නැහැ. underway කියන එකේ තේරුම තමයි දියත් කොට තිබේ කියන එක. එහෙම නැත්නම් අර කියන්නේ නිතරම පොලිසියේ මේ DIG මහත්තයා මොකද එයා කියන්නේ විමර්ශන කටයුතු දියත් කොට තිබේ. දියත් කරලා තියෙන විමර්ශන කටයුතු තියෙන underway. දියත් කරලා තියෙනවා. right? මොකටද දියත් කරලා තියන්නේ? to arrest. අත්අඩංගුවට ගන්නවනේ. arrest කියන්නේ to arrest කියන්නේ අත්අඩංගුවට ගැනීමට. මොකද්ද to arrest? අත්අඩංගුවට ගැනීමට. right? ඔයා හිතන්න මේ ටික අල්ලලා ඔයාට බාර දුන්නොත් මොකද කරන්න කියලා. 6 other suspects. ඒ වගේ ඒ කියන්නේ කවුද? arrest 6 other suspects. අනෙකුත් සැකකරුවන් 6 දෙනාව අත්අඩංගුවට ගැනීමට. මොකද්ද? අනෙකුත් සැකකරුවන් 6 දෙනාව අත්අඩංගුවට ගැනීමට. අපි බලමු අවසාන කොටස. මම මේක ඉතාම ඉක්මනින් ඉවර කරනවා. the spokesman said කියන්නේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. මොකද්ද කිව්වේ? මේ that වල තේරුම තමයි බව කියන එක. මොකක්ද? බව. බයනු බව. කාටද ලියා ගන්න පුළුවන්? අමාරු දෙයක් නේ බව. right? බව කතර නෙමෙයි. right? බව. මම ලියන්න මේක that වල තේරුම තමයි මෙතනදී නම් බව. yes. හරි. එද මේක මම අප්ලෝඩ් කළා දානවා. මේක ඇති ලිස්ට් එකක්. නිවුස් ආටිකල්ස් 1 2 3ක් කියලා එහෙම කීපයක් දාලා තියෙ ඕන අයට බලන්න පුළුවන්. හරි. The spokesman said that a woman was also arrested. දැන් හොඳම කතාව කියන්නේ ගැහැණු කෙනෙක් තුත් මෙතනදී අත්අඩංගුවට අරන් තියනවා. මාර වැඩේ. හරිද? ඒකාන්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා තියෙනවා that a woman was also arrested. හොඳට අහගන්න. සරලවම මේ කියන්නම්. ඔයා මේ වගේ තව වාක්‍ය හදන්න. මොකද a woman කියන්නේ ගැහැණියක් කියන එකනේ. කාන්තාවක්. සදාචාරවත් ඉදිරියකොත් කතක් නේද? කාන්තාවක්. ගැහැණියක් වුවම නිකන් අවුල් වගේ නම් මම කියනවා කාන්තාවක් කියලා. a woman was also arrested. මේ also කියන්නේ අල්තා යන්න. ගැහැණියකුත් a woman also, right? a woman was also arrested. ගැහැණියකුත් අත්අඩංගුවට ගත්තා. එතනින් නවතින්න. හරි? simple past tense එකේ passive voice. මොකද්ද tense එක? පටස් ගාලා හිතන්න ඕන. simple past tense passive. ඇයි එහෙම කියන්නේ? simple past tense එකේ passive ලක්ෂණ මේ sentence එක තුල තියෙනවා. මොනවද simple past tense එකේ passive ලක්ෂණ? මුලින්ම object එක ලියා ගන්නවා. ඒ කියන්නේ action එකට ලක් වෙච්ච එක්කෙනාව ලියා ගන්නවා. ඊළඟට was හරි were හරි ලියනවා යාට ගැලපෙන විදියට. දැන් a woman කිව්වම එක ගැහණියක්නේ.
ඒ නිසා ඔබ්ජෙක්ට් එක ලියලා ඉවර වෙලා අපි ලිව්වා was හරි were හරි දෙකෙන් එකක්. මොකද ලියලා තියෙන්නේ was. ඊළඟට arrested. arrest කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියන ක්‍රියාපදය. යාගේ V3 version එක ලියලා තිනවා arrested කියලා. A woman was also arrested. ගැහණියකුත් අල්ලගත්තා. සිංහලෙන් තේරෙන භාෂාවෙන් කියන ගැහණියකුත් අත්අඩංගුවට ගත්තා. හරි ගැහණියකුත් අත්අඩංගුවට ගත්තා. on charges of ආයි මතක තියාගන්න. ඔන්න ඔය ප්‍රේස් එක මතක තියාගන්න. on charges of. දැන් මට මතකයි මම පොඩිම කාලේ මතක තියාගත්ත පළවෙනි ප්‍රේස් එක මට මතකයි. මොකක්ද දන්නවද? at the age of කියන එක. කවුරු හරි කෙනෙක් මැරිච් එකක් නිවුස් එකක් ගියා. මට මතක at the age of 60 he died කියලා. මට මතක තියෙනවා he died at the age of 60. අවුරුදු 60 දී ඔහු මැරුණා කියන එක. මම ඕක ඉගෙනගෙන හැමදාම හැම එක්සෑම් එකේම ලියන හැම රචනාවෙම පොඩි කාලේ දාලා ලියනවා ඉස්කෝලේ යද්දී. right? එහෙනම් මේ on charges of මතක තියාගන්න මේවා. ක්ලාස් වලින් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ මේවා. හරි? පොත්වල තියෙනවත් නේ පොත්වලත් නැහැ නේ මේවා. කොහෙද ඉස්කෝලේ සිලබස් එකේ කොහෙවත් නැහැ. එකේ ඉඳන් කියන්නේ 3 ඉඳන් 13 වෙනකම්ම කොහෙදිවත් නැහැ මේවා උගන්වන්න දීලා නැහැ. on charges of ඒ කියන්නේ මොකද්ද? චෝදනා සම්බන්ධව. පැහැදිලිද? on charges of මොනවද චෝදනා? aiding and abetting the crime. අපරාධයට අනුබල සහ ආධාර දීමේ aiding and abetting the crime. aiding and abetting the crime. මේක 10 පාරක් විතර කටින් කියවන්න. ඊට පස්සේ මේක හුරු වෙනවා. මම ලියනවා මෙහෙම. Sumanalata was also arrested on charges of aiding and abetting the crime. වෙන නමක් දාලා කියලා බලන්න. අල්ලපු ගෙදර කාන්තාවගේ නම දාලා කියන්න එපා. හරි. ෆයිට් එකක් යනවා ඊට පස්සේ. අපි ලියන මෙහෙම. Siryavati was also arrested on charges of aiding and abetting the crime. දැන් ඔයාලට මේක තවත් කියන්න පුළුවන්. නේද? A lady was also arrested. හරි එක දේවල් දාලා කියලා බලන්න. on charges of aiding and abetting the crime. දැන් දන්න කෙනෙක් ඔය කතා කරන්න ඊළඟට මේ on charges of කියලා දැන් මම බලන්න මම කරන වැඩේ. හරි. මම මේ වීඩියෝ හදන්නේ කිසිම මේ වෙන මේක එඩිට් කරලා පටිගත කරලා එහෙම එකක් නෙවෙයි. මම මේ just මම මේ නිවුස් ආටිකල් එක හිතින් විග්‍රහ කරගන්න ඒ ෆන් විදියම තමයි මම ඔයාලට මේක ඔටෝමැටික් මේක මේ ෆොටෝ වීඩියෝ වෙනවා. මේක මම මෙහෙම අප්ලෝඩ් කරලා දානවා. හරි එහෙම මගේ කැරක්ටර් එකට මේක හානියක් වෙයිද මේක එහෙම කියලා එහෙම මේක හදන්න ඕනේ එහෙම එකක් නැහැ. හරි මේක ඔරිජිනල් දේවල් ඉගෙන ගන්න කැමති සුපිරි මිනිස්සුන්ට නිකන් මම මේ බලන්න දාන්නේ. on charges of කියන එක මම දාලා එකක් කියන මෙහෙම. හරි. I arrested Siripala. I arrested Siripala. ඒ කියන්නේ මම පොලිසිය මම හිතනවා මම හිතින් හිතාගෙන මම පොලිසිය. I arrested Siripala on charges of selling alcohol. පැහැදිලිද? on charges of selling toddy. selling මොනවද ing දාන්න ඕන. on charges of කියලා verb එක දාන්න ඕන ing form එකෙන්. දැන් මම ඒක කොහොමද කියන්නේ? අපිට මේ පත්තරේ ආටිකල් එකෙත් පේනවා ඒකනේ. on charges of selling alcohol, selling toddy, selling moonshine. moonshine කියන්නේ කසිප්පු. toddy කියන්නේ රා නේද? toddy කියන්නේ රා. මම කියනවා I arrested Siripala on charges of selling Kerala ganja. Kerala ganja විකිණීමේ චෝදනාව මත සිරිපාල අත්අඩංගුවට ගත්තා. හරිද? abetting and මොනවා කිරීමෙන්ද? aiding the crime. So never aid a crime or never abet a crime. The arrested were produced. හරිම ලස්සන කතාවක් තියෙනවා. The arrested අත්අඩංගුවට ගත්තු කට්ටිය. මොකද්ද මේක තේරුම? The arrested අත්අඩංගුවට ගත්ත කට්ටිය. The arrested were produced. දැන් ඔයා හොඳට බලන්න චුට්ටක්. හරිද? ඔයාට මොලේ තියෙනවා හොඳට. ඒ කියන්නේ මේවා තේරුම් ගන්නවට පුළුවන්. මේවා බැරි වුණා කියලා මොලේ නැත්තේ නෑ කාටවත්. හරිද? නේද? ඊනමානට ලක් වෙන්න එපා. මට මේක බෑ. ඒ නිසා මට ඉංග්‍රීසි බෑ කියලා. ඕන කෙනෙක්ට පුළුවන් මේ දේවල්. The arrested අත්අඩංගුවට ගත්තු කට්ටිය. ගනිපු කට්ටිය. ගනිපු අය. හරි ඒ කියන්නේ මේ අර 10 දෙනාගෙන් 6 දෙනෙක් අල්ලගත්තනේ. ඔයා නිකන් මමල බලන්නකො අතපය පිටිතල 6 බැඳ නේද? කසෙන් තල ගෙනියනවා සෙට් එක. කවුරු සෙට් එක? ආන් ඒ වගේ තමයි මේ සෙට් එක මේ 6 දෙනා. හරි. එහෙනම් the arrested ගුවම මතක් වෙන්න ඕන නේද? රවුල කරකවලනේ. බඩ ලොකු බඩක් එක එක විදිය version එකේ මිනිස්සු නිකන් අර මැවිලා පේන්න ඕන මේ අපරාධකාරයෝ 7 දෙනා. The arrested අන්නේ කට්ටියට මොකද්ද කරන්නේ? were produced. දැන් දෙයියනේ produce කියන එක ඔයා ඩික්ෂනරි එක බැලුවොත් ඉතින් සාමාන්‍යයෙන් අහුවෙන්නේ මොකද්ද? produce නේද? දැන් චිත්‍රපටයක් හොඳට අහගන්න මේ කතාව. හොඳ ඒක තනින් තන බලන්න මේක හරියට තේරුම් ගන්න බෑ. producer කියලා කියන කාර්ද නිෂ්පාදකයාටනේ. සාමාන්‍ය චිත්‍රපටයකින් producer, director කියන්නේ අධ්‍යක්ෂක. ඔයා දන්න හැම මේ produce කියන වචනේ තේරුම සාමාන්‍ය නිෂ්පාදනය කරනවා කියන එක. හැබැයි මෙතනදී ඒක නෙමෙයි. හරි ඒ නිසා වචනයකට දාලා එක සිංහල තේරුමක් කටපාඩම් කරගත්තා නම් ඔයා ඒක ඇප්ලයි කරනවා දකින හැම තැනටම. ඒක වෙලා නේද? ඒක වෙලා නැද්ද? ඒ වැරද්ද? එහෙම කරන්න ගියාට තේරුම අහුවෙන්නේ නැහැ.
එතකොට මොකද කරන්නේ හරියට තේරුම් නොගෙන ඔයක ඉස්සරහට කරගෙන යනවා එහෙම වුණොත් අපරාධේ රහක් නැහැ නිවුස් ආටිකල් එකක් සිංහල ආටිකල් එකක් වගේම තේරෙන්න ඕනේ හරි එහෙනම් ඔයාලට ඔරිජිනල් ඉංග්‍රීසි තේරෙන්න ඕනේ මේක මහ දෙයක් නෙමෙයි හරිම ලේසි දෙයක් මම කියලා දෙන්නම් මෙතනදි මේ ගත්තොත් නීතියව සම්බන්ධව ගත්තොත් දැන් arrested කට්ටියව produced before the court එක කියලා නීතියද අනුවර ගත්තොත් court කියන උසාවියනේ මම ඔයාලට ලියලා පෙන්නන එක ප්‍රේස් එකක් සදාකාලිකව ඉංග්‍රීසි වල භාවිතා වෙන එක ප්‍රේස් එකක් තියෙනවා මෙන්න මේ වගේ එකක් අධිකරණය හමුවට ඉදිරිපත් කළා අහලා තියෙනවනේ ඔය කෙනේ අධිකරණය හමුවට ඉදිරිපත් කළා PRODUCE produced right produced before the right ඔයාට ඕන නාවල පිටිය කෝට් මැජිස්ට්‍රේට් කෝට් නාවල පිටිය නැත්තම් වෙන ඕනක් එකක් දාන්න පුළුවන් right දැන් මෙතන නම් උඩුගම ගාල්ල මොනවා හරි එකක් දාන්න පුළුවන් right produced before the court අධිකරණය හමුවට ඉදිරිපත් කළා කියලා හරියටම කියන්නේ මෙන්න මෙහෙමයි court එක කියලා කියන උසාවියට කියන ඔයගේ මිදුලටත් කියන court කියලා මේ අකුරුමයි produced before the court මේ ප්‍රේස් එකේ තේරුම මතක තියාගන්න කටපාඩම් කරගන්න මම කියනවා එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න හරි produced before the court අධිකරණය හමුවට ඉදිරිපත් කළා දැන් ඕක තමයි තියෙන්නේ හරි produce කරා නිෂ්පාදනය කරා නෙමෙයි දැන් වචන පාඩම් කරගෙන හිටිය කෙනෙක්ට අනිවාර්යෙන් ලොකු අවුලක් වෙනවා තමයි නිෂ්පාදනය කළායි before කියන්නේ පෙර court කියන්නේ උසාවිය උසාවියට පෙර නිෂ්පාදනය කරා කියලා තමයි වැරදි අයිඩියා එකක් ඔළුවට එන්නේ හරිද produced before the court අධිකරණය හමුවට ඉදිරිපත් කළා දැන් බලමු තේරුම න අත්අඩංගුවට ගනිපු කට්ටුව the arrested අන්න ඒ කට්ටියව were produced before the නාවල පිටිය magistrate court හරි මැජිස්ට්‍රේට්ස් කියලා තමයි කියන මැජිස්ට්‍රේට් කෝට් එක කියලා කියන්නේ ලංකාවේ අධිකරණ පද්ධතිය ගත්තට පස්සේ මේ ප්‍රාථමික අධිකරණ තියෙනවනේ අධිකරණ සෙට් එක හරි ශ්‍රේෂ්ඨ අධිකරණයේ උඩින් නම් ගත්තාම පස්සේ සුප්‍රීම කෝට් එක හයි කෝට් එක නේ අපීල් කෝට් එක හයි කෝට් එක ඊට පස්සේ මේ මැජිස්ට්‍රේට් කෝට් එක නේ මේ අධිකරණ සෙට් එකක් තියෙනවා ලංකාවේ එතකොට මේ අධිකරණ පද්ධතිය ගත්තට පස්සේ මැජිස්ට්‍රේට් කියලා කියන්නේ ලංකාවේ තියෙන සාමාන්‍ය මුල් අවස්ථා අධිකරණ වලින් අංක එකේ වගේ තියෙන අධිකරණය එයා තමයි මේ දිසාධිකරණයට එහා පවුල් අධිකරණයටත් එහා තුන්වෙනි අවස්ථාව වගේ තියෙන මහේස්ත්‍රාත් අධිකරණය. එයා තමයි ප්‍රශ්න විසඳන්නේ පොඩි පොඩි දේවල් සම්බන්ධයෙන් මුලින්ම නඩු යන්නේ සිවිල් සහ අපරාධ නඩු දෙකම යනවා මැජිස්ට්‍රේට් කෝට් එකට. එහෙනම් මහේස්ත්‍රාත්තුමා තමයි මේක ඉන්න ප්‍රධානියා. මහේස්ත්‍රාත් අධිකරණය අරවා දැකලා ඇති. එකෙක් ගියාන් පස්සේ ස්වාමීනි කියලා නැගිටලා එහෙම නඩු විභාග කරන්නේ. රයිට්. ලොකු නඩු. මේ සාමාන්‍ය සෑහෙන ප්‍රමාණයක් නඩු යන්නේ දැන් පොලිසියෙන් දඩ ගැහුවොත් බයිසිකලයක් ලිව්වොත් ඒ වගේ දෙයකට පවා යන්නේ මේ මහේස්ත්‍රාත් අධිකරණය කියන අධිකරණයට අන්නේ උසාවියට තමයි මැජිස්ට්‍රේට් කෝට් එක කියලා කියන්නේ මම මේක පැහැදිලි කරේ අපි බලමු අත්අඩංගුවට ගනිපු අයව ඉදිරිපත් කළාලු හරි එහෙනම් produced before the court මැජිස්ට්‍රේට් අධිකරණය හමුවට එතකොට මේ සෙන්ටෙන්ස් එක ගත්තොත් right the arrested කියන වචනයක් තියෙනවා මේකේ the arrested අත්අඩංගුවට ගනිපු කට්ටිය were produced ඉදිරිපත් කළා හරි එතකොට මේක simple past tense එකේ passive voice sentence එකක් ඒක කරේ කවුද පොලිසියෙන්නේ ඒක මෙතන ලියලා නැහැ බලමු meanwhile හරි ලස්සන වැදගත් වචනයක් තියෙනවා ඔය අතරතුරේදී කියන එක ඔය අතරේදී මේ අතරතුරේදී එහෙම නැත්නම් ඔය අතරතුරේදී බලන්න කමාවක් දාලා ලියලා ඔය අතරතුරේ දැන් ඔයා ස්ටෝරි රයිටින් එකක් ලියනවා නම් ළමෙක් නම් විභාගයකට මේ වචනේ යූස් කරන්න පුළුවන් meanwhile අජිත් රෝහණ මොකද්ද කිව්වේ meanwhile SDIG අජිත් රෝහණ යා අජිත් කැල නෑ මං අතින් දාලා කියන්නේ හරි said the police would conduct awareness චුට්ටක් ඉන්න එහා පැත්තේ චුට්ටක් තියෙන තව හරි would conduct police would conduct කියලා තියෙනවා මොකද්ද බලමු conduct කරන්නේ ස්ක්‍රීන් එක මම එහාට ඇදලා ගන්නම් right police would conduct ඔයාලට පේනවා බලමු right මෙන්න මේ පැත්තේ ඉන්නේ sorry වෙන්න ඕනේ මේ ඉන්නේ ඔයාලට බලන්න ඕන කට්ටියම හරි he said that police would conduct awareness කියලා මෙතනින් ඉවර වෙනවා මේක අපි එහා පැත්තේ තියෙනවා මෙන්න police would conduct ඔයාලට පේනවා මෙතන meanwhile SDIG Rohana said police would conduct awareness programs හරිම වැදගත් මොකද පොලිසිය would conduct
awareness program. දැන් මේ awareness program කියලා කියන එකේ තේරුම ඉස්සෙල්ලා ලියා ගන්න. ඒ තමයි දැනුවත් කිරීමේ වැඩසටහන් කියන එක. awareness මෙතන තියෙන්නේ program මෙහි තියෙන්නේ. මැද තියෙනවා යාගේ යාළුවෝ ටික අර ඉන්න ඕන කෙනෙක් මල්ලලා ගෙනිලා නේද? අත් දෙක බඳලා මදි. awareness ඉන්දියාවේ තියෙනවා මේ වගේට බෙහෙත් එකක් එයාලට මේ ඉන්ජෙක්ෂන් එකක්. හරි ලංකාවේ නෑ ඒවා. මේවත් කට්ටිය අත්තරංගුට ගත්තා ඉන්ජෙක්ෂන් පොඩි ඉන්ජෙක්ෂන් එකක් දුන්නා. ඊට පස්සේ ගෙදර යවුවා. හරි ඊට පස්සේ වෙන දේ මගෙන් අහන්න එපා. ඔන්න හොයලා බලන්න. හරි ලිංගික අපරාධ සිදු කිරීම වරදට දෙන පනිෂ්මන්ට් එකක් එක. Police would conduct awareness programs. පොලිසිය would conduct මේ conduct කියන්නේ පවත්වනවා කියන එක. CONDUCT conduct පවත්වනවා කියන එක conduct awareness programs කියලා කියන්නේ දැනුවත් කිරීමේ වැඩසටහන්. ඔයා බලන්න මේ would එක දාන්නේ ඇයි කියලා නේද? මා රවුලත් තමයි කට්ටියට සෙට් වෙන would කියන වචනේ මොකද්ද මේ දාන්නේ ඇයි මෙයාව මෙතනට යූස් කරන්නේ? ඇයි අපි මෙයා දාන එකෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් will දාන්න පුළුවන් නේ ඇයි එනම් would දැම්මේ? would කියන එකේ දාන එකේ අදහස තමයි තාම මේ අදහස ක්‍රියාත්මක කරලා නැහැ නිකන් කරන්න නිකන් හෝප් එකක් තියෙනවා. වෙයිදෝ නොවෙයිදෝ කියන එක දන්නේ නැහැ අවිනිශ්චිතයි. police would conduct අපි දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කරන්න සැලසුම් කරලා තියෙනවා. මේක නිකන් will එකෙන් කියන්නේ ස්ථිරසාරව නොකිය අනාගතයේදී කරනවා කියන අදහස් දෙන්න තමයි මේ would දාලා කියන්නේ. හරි උදාහරණයක් කියන්න තව පැහැදිලි වෙන්න. අපි හිතමු කවුරු හරි ඔයාගේ එක යාළුවෙක් ඉන්නවා. ඔයා ගාව සල්ලි තියෙනවා මේ වෙලාවේ ඔයා කියනවා I will help you කියලා. I will help you. මං ඔයාට උදව් කරන්නම්. මේක තේරුම මොකද්ද? මං ඔයාට උදව් කරන්නම්. නැත්නම් මං ඔයාට උදව් කරන්නම්. කරાવી කියන අදහසනේ. තව කෙනෙක් කියනවා I would help you කියලා. මේකේ තේරුම මොකද්ද? දෙකම එකයි. මං ඔයාට උදව් කරන්නම්. would එකේ තේරුම මොකද්ද? ඒකේ තේරුමත් මං ඔයාට උදව් කරන්නම් කියන එක. එහෙනම් මොකද්ද වෙනස? would එක දාලා කියන එකේදී ඒ සිදුවීමට තියෙන සම්භාවිතාව ගත්තොත් මං ඔයාට කරන්න හදන උදව්ව දැන් සමහර මිනිස්සු ඉන්නවනේ උදව්ව කරන්නේ කරන්න කියන වචනෙට විතරයි ඇක්ෂන් එකක් විදිහට කරන්නේ නැහැ මිනිස්සුන්ට ගොඩක් වෙලාවට ඇක්ෂන් විදිහට අප් කියන්නේ තමන් මොන හරි දෙයක් කරන්න බෑ නේ එතන මේ දේ වෙන්න තියෙන සම්භාවිතාව නිකන් බොහොම අඩුයි රයිට් අඩු සම්භාවිතාවක් තියෙන මේ උදව්ව මේකේ මේ සත්‍යෝ මාවට පත්වීමේ හැකියාව මම කියන එක පැහැදිලිද මේක සත්‍ය වීමේ හැකියාව මගේ මම දැන් ඔයාට කවුරු කියනවා මම ඔයාට උදව් කරන්නම් කියලා අන්නේ කියපු මනුස්සයා ඔයාට දුකකට පත් වුණාට පස්සේ උදව්වක් කරන්න එන්න තියෙන සම්භාවිතාව අඩුයි යා බුද්ධාලා කිව්වනම් හරි ප්‍රශ්නවලදී නෑ මේකෙදී නම් I will help you කියන එක අනිවාර්යෙන් උදව් කරන්න තියෙන සම්භාවිතාව වැඩි මම ලියනවා නම් වැඩි කියලා හරි මේ would ගැන වෙනම ලොකු කතාවක් තියෙනවා ඒ ගැන පස්සේ වෙලාවක් කියලා දෙන්න මගේ මම හිතන්නේ වීඩියෝස් උත් නැතුවත් ඇති දැම්මේ නෑ මම හිතන්නේ මේ will එකේදී වැඩි වෙන්න තියෙන සම්භාවිතාව would ගැන අඩුයි දැම්මාම I would help you කිව්වොත් ඒක උදව් වෙන්න අඩුයි would එක යොදන අවස්ථා ගණනාවක් තියෙන මේක එකම එක ස්ථාන නෙමෙයි හරි මේක වාක්‍ය රටා එක්ක යොදනවා විනීත බව හංගවන්න යොදනවා ඒ වගේම will වල අතීත කාලයේ විදිහට යොදනවා මේ වගේ අවස්ථා 7ක් 8ක් තියෙනවා මම ඔයාලට ඔක්කොම කියන්න වෙන්නේ නැහැ මෙතනදී මේ ලෙසන් එක මේක කරන් යන්න ඕනේ හරි මේක තේරුම තමයි පොලිසියෙන් කිව්වා අපි මේ කරන්නම් කියලා දැනුවත් කිරීමේ වැඩසටහන across the country ඔයාලට පේනවා මේ across the country කියන්නේ රට පුරා රට හරහාම නේද රටේ හැම තැනම කියන අදහස් තමයි across the country in order to prevent child abuse and sexual violence against children in order to කියලා කියන්නේ in order to දැන් in කියන්නේ ඇතුලේ නෙමෙයි හොඳට මතක තියාගන්න මෙතනදී මේ කෑල්ල වෙනම පාඩම් කරගන්න in එකයි in order to මේ කෑලි තුනක් නේ තියෙන්නේ ඔය තුනම කොලේක ලියා ගන්න in order to කියලා මෙන්න මේ විදිහට ලියන්න හරිද in order to කියන එකේ තේරුම තමයි පිනිස කියන එක හරි මම ඔයාලට අය ලියලා පෙන්නන්නම් මෙන්න මේ විදිහට ලියන්න පුරුදු වෙන්න in වෙනමයි order වෙනමයි to දැන් ඕක in order to කියන කෑල්ලේ ඔය කොටසේ තේරුම තමයි පිනිස කියන එක දැන් අපි හිතමු ළමයෙක් කවුරු පාඩම් කරා කියලා in වල තේරුම නිපාත පදයක් විදිහට ඇතුලේ තුල එහෙම හිතුවොත් එහෙම එකක් මේකෙන් අහුවෙන්නේ නැහනේ ඒ නිසා ඉංග්‍රීසි බැරි වෙනවා හරි වචන පාඩම් කරා කියලා කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ ඕඩර් කියලා කියන්නේ නියෝග දෙනවා කියලා කට්ටිය හිතන්නේ ORDER ඕඩර් එක නියෝගය වගේනේ හිතෙන්නේ ඉතින් මෙතනදී ඒක ගැලපෙන්නෙම නැහැනේ ඒ නිසා වචන වලට තනි තේරුම් පාඩම් කරන්න එපා ඒක පොඩි 150ක විතර හොඳක් විතරයි වෙන්නේ to කියන්නේ ට වගේ අදහසක් හිතයි in order to කියන්නේ පිනිස දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක right I will come in order to assist you for your
බලන්න I'll come in order to assist you for your issue ගැන ගැටලුව කෙනෙක් මේ ලියපු සෙන්ටෙන්ස් එක ගැන ඉතින් හිතන්න එපා මං එන්නම් මම එන්නම් ඔයාගේ ගැටලුව සඳහා උපකාර වනු පිණිස වගේ ගැටලුවට උපකාර වනු පිණිස මං එන්නම් අපි හිතමු කවුරු හරි යාළුවෙක් අමාරු වැටෙන මොනවාරි ප්‍රශ්නයකට ලක් වෙනවා එයා ඩිෆිකල්ටි එකක ඉන්නේ එතකොට අපි අරගෙන I'll come in order to assist you for your issue right එන in order to කියන්නේ පිණිස මම කියන වැඩි කියවන්නේ in order to prevent prevent කියන්නේ prevent කියන්නේ ලස්සන ක්‍රියාපදයක් prevent අය කියන්නේ prevent මොකද්ද prevent කියන්නේ වෙන්න කලින් වළක්වා ගන්නවා හරි මම අර වෙන්න කලින් කියන්නේ right අපේ ඉංග්‍රීසි වල එන අපි මේ ඉගෙන ගන්න ලැන්ග්වේජ් එක ඇතුලේ තියෙනවා හොඳ ලස්සන කියමනක් prevention is better than cure කියලා මේක රචනාවලදී උනලා මේක ලියන්න පුළුවන් right නේද prevention is better right better better than better than cure right prevention is better than cure ඒ කියන්නේ මොකද්ද වළක්වා ගැනීම ප්‍රතිකාරකට සුව කර ගන්නවාට වඩා හොඳයි ඒ කියන්නේ අර ලෙඩක් හැදෙන්න කලින් වළක්වා ගන්න එක හොඳයි ලෙඩක් හැදිලා බෙහෙත් ගන්නවට වඩා සහානි අනතුරකට පත්වන්නට මනුස්සෙක් විදියට අනතුරකට ඔබ ලක් වෙනවාට වඩා ලක් වෙලා පස්සබි මෑනගෙන අන්තිමේදී ජීවිත එක්ස්පීරියන්ස් අරගෙන රයිට් මට මේකුනේ මේක නිසා කියලා හිතනට වඩා ඒ දේ ගැන පෙර ඉඳන් හිතලා ඒක කරොත් මේක වෙයි කියලා අවබෝධ කරගෙන හරි ප්‍රිවෙන්ෂන් වළක්වා ගැනීම හොඳයිලු කියෝ කියන්නේ ප්‍රතිකාරය CURE කුරේ නෙමෙයි මේක මොකද්ද CURE කියෝ ඒ ප්‍රතිකාරයට වඩා වළකී සිටීම යහපති කියලා තමයි මේ කියන්නේ හරි බලම් පත්තරේ තියෙන කොටස programs across the country in order to prevent එනම් වළක්වා ගැනීම පිණිස in order to prevent child abuse and sexual violence ළමා අපයෝජන child abuse right සහ ලිංගික ප්‍රචණ්ඩත්වය yes automatically එන්න ඕනකට violence කියන්නේ ප්‍රචණ්ඩත්වය sexual violence against children දැන් මේ sexual violence කියන්නේ ළමයික රේප් කිරීම කියන එකම නෙමෙයි ළමයිට ලිංගිකත්වය මත පදනම් කරගෙන ඔවුන් මෙහිකාර සේවයේ ඉදවීම ඔවුන්ට විවිධ ඔවුන්ව ස්පර්ශ කිරීම අනවශ්‍ය විදියට ඒ වගේ මේ එක දේවල් මෙතන තියෙනවා right එතකොට මේ අන්න ඒ වගේ sexual violence කියන්නේ ළමයිට හිංසා කරන ළමයි පුච්චනවා කටු වලින් අනිනවා ළමයින්ගේ ඕවා දන්නති පොඩි කාලේ යකඩන පුච්චලා තිබ්බ ළමයින් ඇඟට ඒ වගේ මේ ක්‍රූරීරු ක්‍රියාකාරකම් සිද්ධ වෙන ළමයින්ට ඉතින් ඒ වගේ දේවල් පදනම් කරගෙන සිද්ධ වෙන දේවල් එතකොට ලංකාවේ තියෙන වයස 16ට අඩු මෙන්න මේ නීති 18ට අඩු මේ නීති එහෙම ගොඩක් දේවල් තියෙනවා නීති රීති ගොඩක් අපිට ඒවා දැන් මෙතනදි කතා කරන්න බෑනේ මගේ වැඩි තමයි මේ පත්‍ර ආටිකල් එකක් කිව්වා රයිට් ඔයාලට මේක වචන සෙට් එකක් එන්නදී ඔයාලට හොඳයි නම් මේක බලන්න බලලා අයිඩියා එක කියලා යන්න ඉතින් හොඳයි නම් අයිඩියා එක දාලා යන්න ඒක තමයි මට සතුටුයි අද කිව්වේ ඩේලි මිරර් පත්තරේ 2021 ජූලි මාසේ 16 වෙනිදා රයිට් මම මේක අප්ලෝඩ් කරනවා කොහෙවත් ප්‍රචාරය කරන්න කැමති අයවිල්ලා බලන්න ප්ලේස් එක YouTube channel එක online English lessons right thank you for joining today and have a good day